නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ ධර්මයෙන් නිර්මිත ජීවිතය හදාගන්න තියෙන දුර්ලභ අවස්ථාව උදාාර සම්බුද්ධ ශාසනයේ සම්මුඛ වන අවස්ථාවේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ උතුම් දහම් දේශනාවන්ට සවන් දෙන්නට ඒ අනුව ජීවිතය සකස් කරගන්නට අපට තිබෙන අවස්ථාව උදා වෙන මොහොතයි. ඉතින් පින්වන්ත හැමදෙනාම ඊටාම දයාවෙන් ශ්‍රද්ධා රූපాయని අභියසට අපි කැඳවගෙන සමීප කොටගෙන මේ දහම් සාකච්ඡාව අපට සමීප කරන්න අපි සූදානම්. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ සියල්ල පළමුවෙන් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ අපි වන්දනා කරගනිමු අද දවසේ. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් සාකච්ඡා පිණිස වැඩමවා වදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව මීට වසර 2කට පමණ පෙර මිය පරලොව යන්නට යෙදුන එච්.එම්. සමරකෝන් මහත්මයාට සහ දෙපාර්ශ්වයේම මිය පරලොව යන්නට යෙදුන දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂා ඇතිව සමර නිවස වැලිමඩ පාර අඹේගොඩ බණ්ඩාරවෙල යන ලිපිනේ පදිංචි පෙන්වත් එස්.කේ.එම්. අනුලා කුලතුංග මහත්මිය සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් පින්වන්ත අනුලා කුලතුංග මහත්මිය ප්‍රධාන හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරුවන පාමුල දහම් සාකච්ඡා පිණිස වේලාව උදා වෙන මොහොත අපි නැවත අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ගෞරවයෙන් වන්දනමාන කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් වැඩසටහන ආරම්භ කිරීමට අවවාදයන් අනුශාසනාවන් පින්වත් ස්වාමින් වහන්සේට වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි එතකොට කතා කරමින් හිටියේ හිතේ හටගන්න මේ අවිද්‍යාව පෝෂණය කරන. එහෙමයි. එතකොට මේ තෘෂ්ණාවෙන් අපේ ජීවිතේ මේ සසරට බැඳලා දාන සිද්ධියක් මේ අපේ හිත ඇතුලේ සිද්ධ වෙනවා. එතකොට ඒක සාමාන්‍ය කෙනෙකුට මේක පේන්නේ. එහෙමයි. එතකොට ඒක දකින්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් තමයි දකින්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ නමක් මේක දැකලා දිව් මිනිස් ලෝකයාට තමන්ගේ මේ දුක නම් වූ ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නවා විද්‍යාව ප්‍රහාණය කරලා. එහෙමයි. ඒතකොට දුක නම් වූ ආර්ය සත්‍ය මේ ලෝක සත්‍යයට පේන්නේ නැති වෙන්නේ හිත ඇතුලේ තියෙන මේ අවිද්‍යාව නිසා. ඉපදීම දුකක් කියලා මේ සත්‍යයට වැටහෙන්නේ නැත්තේ මේක ආර්ය සත්‍යයක් කියලා වැටහෙන්නේ නැත්තේ මොකද මේ වැටහීම යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානයේ පරිපූර්ණ වශයෙන් යම් මොහොතක ඇති වුණාද ඇති වුණු සැනින් මොකද වෙන්නේ? උපතක් කරා යන්න හේතු වෙන කෙලෙස් ඔක්කොම හිත ඇතුලේ නැතිලා යනවා. එහෙමයි ස්වාමීනි. එච්චර බලවත් මේ අවබෝධය කියන එක. එහෙයි. ඉපදීම දුකක් කියන ඇති වෙන පරිපූර්ණ අවබෝධය එච්චර බලවත්. අද මේ ගණන් ගන්න තු කයි වර්ග කට්ටිය මේ හිටියට. එහෙමයි ස්වාමීනි. මේ පොතේ තියෙන එක නෙමෙයි පොතේ තියෙන එක නෙමෙයි කියලා කියවන උන්දලා ඉන්නවනේ. කිසි ආතප්පාතක් නැතුව. ඒතර එහෙම කියන්නේ මේ පරම මේ ගම්බීර මේ ධර්මයේ ගම්බීරයි කියලා වැටහීමක් නැතිකම නිසා. එහෙමයි. ඉපදීම දුකක් කියන වැටහීම යම් කිසි කෙනෙකුගේ හිතේ පරිපූර්ණ වශයෙන් ඇති වුණොත් දුක නම් වූ ආර්ය සත්‍ය ඔක්කොම පරිපූර්ණ වශයෙන් පිරිසිදු දකින්නවා. එහෙමයි. ඒ දැකීම මොකද වෙන්නේ? දැකීමම සියලු කෙලෙස් දුරු කරවන්න අනුග්‍රහ කරනවා. කියන තෘෂ්ණාව මේ මොහොතේම නැතිලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක වෙන්නේ නැත්නම් ඔතන මේ අවිද්‍යාව වෙනනම් අපිට තේරෙනවා. එතකොට අපේ හිත අවිද්‍යාව පෝෂණය කරන කරුණු ටිකක් තියෙනවා අපේ හිත ඇතුලේ. ඒතර අපි කර්ම ගැන තමයි මේ ටිකක් කල් මේ නැවත මේ විග්‍රහ කරලා දෙන්නේ තාමත්. එහෙමයි ස්වාමීනි. අවිද්‍යාව පෝෂණය කරන කරුණු. එහෙයි.
එතකොට අවිද්‍යාව පෝෂණය කරන හේතු තමයි නීවරණ ටික. අපි වෙනකොට කාමච්ඡන්ද නීවරණ බොහෝ දේශනා අපි කළා. එහෙමයි. ව්‍යාපාද නීවරණ බොහෝ දේශනා කළා. තීන මිද්ද නීවරණය ගැන බොහෝ අපි කරුණු කාරණා කතා කළා විවිධ දේශනා ඇසුරින්. නීවරණේ පවතින හැටි, වැඩ කරන හැටි, ඒ වගේ ආදීන මේවට යට වෙලා මිනිස්සු මේ කරගත්තු හානිය වගේ නිදහස් වෙලා මිනිස්සු ලබාගත්තු සුවය හැම පැත්තම. එහෙමයි ස්වාමීනි. ඒතර අද මම කල්පනා කළා විශේෂයෙන්ම බුද්ධච්ච නීවරණ තමයි ඊළඟට පටන් ගන්න තියෙන්නේ. ඒතර ඒකට යන්න පෙර මට හිතුණා එතකොට මේ නීවරණ හිත ඇතුලේ බලපවත්වන්න දීලා අපේ හිත කිසි සැලකිල්ලක් නැතුව ඉන්නේ අපි මැරෙනවා කියලා අපේ හිතට පණිවිඩයක් ගියම නැති නිසා. එහෙමයි ස්වාමීනි. දැන් අපි අසුරු කරන දේවල් වුණත් මුසපත් වෙලා වාසය කරන්නේ අපි මැරෙනවා කියලා හිතන්නේ නැති නිසා. ඒ නිසා මට හිතුණා ඒ නිසා මේ ඔක්කොටම වැදගත් දෙයක් තමයි මේ කුසල් දහම් වල අපේ හිත අලවා තියන්නට අපිට අපේ හිතේ අප්‍රමාදය කියන එක ඇති වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. අප්‍රමාදයට අනුග්‍රහ කරනවා මරණ සතිය කියන එක. එහෙමයි. ඉතින් මරණ සතිය හොඳට වැඩිලා නම් තියෙන්නේ කාමච්ඡන්දයට වැඩෙන්න ඉඩ නැහැ. ව්‍යාපාදයේ හිත ඇතුළේ වැඩෙන්න ඉඩ නැහැ. තීන මිද්දේ හිත ඇතුළේ වැඩෙන්න ඉඩක් නැහැ. එහෙමයි. නීවරණ පෝෂණය වෙන්න ඉඩක් නැහැ. ඒක කරන්නේ මරණ සතියෙන් කරන්නේ. එහෙමයි. ඒ නිසා මට හිතෙනවා මරණ සතිය ගැන පොඩි දේශනාවක් කළොත් හොඳයි කියලා. එහෙමයි ස්වාමීනි. අවසරයි. ඒතර ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පඨම මරණ සතිය කියලා සූත්‍රය තුන අංගුත්තර නිකාය 4. ඒක ඇසුරින් මම මේ කරන්නේ. එතකොට මේ ඒ දවස්වල භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නාදිකාණන් ගමේ ගඩොලින් කළ දැන් ගෙදරක මේ ගෘහයක වාසය කරන විහාරයක. ඒතර බුදුරජාණන් වහන්සේ මහණනි කියලා භික්ෂු සංඝයා ඇමතුවා. පින්වත්තුන් වහන්සේයි කියලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්න පස්සේ භාග්‍යතුන් වහන්සේ අහන පින්වත් මහණනි මරණ සතිය භාවිතා කිරීමෙන් බහුලව ප්‍රගුණ කිරීමෙන් මහත්ඵල ගෙනත් දෙනවා මහා ආනිසංස ගෙනත් දෙනවා කියලා කියනවා. එහෙමයි. මහා ඵල මහා ආනිසංස. මහා ආනිසංස තමයි නිවනටම කැඳගෙන යන. එහෙමයි ස්වාමීනි. මහත් ඵලය තමයි එතකොට මේ කුසල සම්පත් වල හොඳට හිත පිහිටවන්න මේක හොඳ ලස්සන මානසිකාරය. එහෙමයි. අකුසලයේ බැහැර කරන්න මේක හොඳ ලස්සන මානසිකාරය. අකුසලයෙන් හිත ගලවගෙන වාසය කරන්න. නිවන පිහිට කොට ඇත්තේ කියන. නිවනමයි කියන මේකෙන් පිහිට වෙන්නේ. පිහිට යන්නේ. හරි පුදුමයි. නිවන කෙලවර කරගෙන තියෙනවා කියන මරණ සතිය. එහෙමයි. මහන්නේ කියන නිවන කෙලවර කරන කියන්නේ මොකක්ද එහෙනම්? අවිද්‍යාව දුරු වෙනවා, තෘෂ්ණාව නිරුද්ධ වෙනවා කියන එකයි. එහෙනම් අවිද්‍ය මරණ සතිය වඩනකොට අවිද්‍යාව දුරු වෙනවා නම්, තෘෂ්ණාව නිදහස් වෙනවා නම්, ඒ කියන්නේ නීවරණේ දුරු වෙලා යන්නේ. එහෙමයි. නීවරණ වලට ආහාර සපයන්නේ නැහැ මරණ සතිය. දැන් මේ හැම නීවරණයක්ම අයෝනිසෝ මනසිකාරයනේ පෝෂණය වෙන්නේ. මරණ සතිය කියලා කියන්නේ නීවරණ දුරු කරන යෝනිසෝ මනසිකාරය. නීවරණ දුරු කරවන්න හේතුන යෝනිසෝ මනසිකාරය. එහෙමයි ස්වාමීනි. මරණ සතිය කියලා කියන්නේ. ඒතර මෙසේ වදාළට පස්සේ එක්තරා භික්ෂුවක් භාග්‍යතුන් වහන්සේට මෙහෙම පැවසුවා. ස්වාමීනි මම මරණය පිළිබඳ සිහි කරමි කියලා කිව්වා. මම මරණ සතිය වඩන කෙනෙක් කිව්වා. භික්ෂුව මරණ සතිය වඩන්නේ මොන ආකාරයටද කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණේ ඔබලා මරණ සතිය වඩනවද? මෙසේ වදාට පස්සේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ස්වාමීනි මම මරණ සතිය වඩනවා කියලා එක භික්ෂුන් වහන්සේ නමක් ඉදිරිපත් වුණා. ඇහුවා මරණ සතිය ඔබ කොහොමද වඩන්නේ කියලා ඇහුවා. ස්වාමීනි මට හිතෙනවා කිව්වා අහෝ ඒකාන්තයෙන් මම එක රැහැ දහවලක් එක රැයකුයි එක දහවලකුයි අනේ මට ජීවත් වෙන්න තියෙනවා මට. එතෙක්කල් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය මං අනේ මම මෙනෙහි කරන්න. එහෙමයි. ඒකාන්තයෙන් මම විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේය කියලා හිතනවා කියනවා. එතකොට එයා හිතට හැමතිස්සෙම පණිවිඩයක් දෙන්නේ මොකද්ද? මම දැන් එක දවසයි ජීවත් වෙන්නේ. මං ඊට පස්සේ මැරෙනවා. එහෙමයි මම ස්වාමීනි. මැරෙන කෙනෙක්. මං ඊට උදේ මැරෙවි. ආවු දෙහිතන ඕන. එහෙමයි. ඒතර එක රැය දහවලක් මට තිබුණොත් ඇති. එක රැය දහවලක් තිබුණොත් මට ඇති. භාග්‍යතුන් නිසා දැන් මම දැන් එහෙනම් දැන් මැරෙන්න ඉන්න කෙනෙක් නේ.
එහෙනම් මේ දේ රැය 10 වල පුරාවට මං ඉන අනුශාසනාවේ සිහි කරන්න ඕන කියලා හිතට ඔන්න පණිවිඩයක් දෙනවා කියනවා. ඔය අයුරින් තමයි මම මරණ සතිය වඩන්නේ. මොකද්ද? අහෝ ඒකාන්තයෙන් මම එක රැය 10 වල ජීවත් වන්නේ නම් එතෙක්කල් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය මම මෙනෙහි කරනවා. අනුශාසනාව මෙනෙහි කරනවා. ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වශයෙන් කියලා එයා සිහි කරනවා කියනවා. ඒම ඔය විදිහට තමයි කියනවා මරණ සතිය වඩන්නේ. ඒතර එයාගේ ජීවිතය ටාගට් කරලා තියෙන කොච්චරද? දවසයි. දවසකින් මැරෙනවා කියලා. එහෙමයි. වෙනත් භික්ෂුවක් කියනවා ස්වාමීනි මාත් මරණ සතිය වඩනවා කිව්වා. කොහොමද භික්ෂුව ඔබ වඩන්නේ කියලා ඇහුවා. දැන් මොකුත් කියන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. ස්වාමීනි මෙහිලා මට හිතෙනවා අහෝ ඒකාන්තයෙන් මම මේ එක දහවලයි මං ජීවත් වෙන්නේ. අහෝ මට එක දහවලක් ජීවත් වෙන තියෙනවනම්. ඒ කියන්නේ උට හැන්දෑවට තමයි උදේ ඉඳන් හිතන්නේ හැන්දෑවට තමයි මැරෙනවා කියලා ඒකට. එහෙමයි ස්වාමීනි. එතෙක්කල් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය මම මෙනෙහි කරනවා. ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වශයෙන්. එතකොට ওই විදිහට මරණ සතිය වඩා දැන් එක දවසක් හිතුව පමණික මොහොතක් හිතුව පමණික මරණ සතියට පිටින්නේ. එහෙමයි. මේකම දැන් හැමදාම මෙයා පුරුදු කරනවා එතකොට. ඒතරේ දැන් මේ කියන භික්ෂුන් වහන්සේලා දෙන ඔහොම සිහි කර හිතා තමයි මරණ සතිය වඩලා තියෙන්නේ. පළවෙනි භික්ෂුව හිතන්නේ අහෝ මට එක රැය 10 වල ජීවත් වෙන්න තියෙන්නේ. මට එහෙම ජීවත් වෙන්න ලැබුණොත් ඇති. මම මේ රැය 10 වල පුරාවට මම බුද්ධ ශාසනය මෙනෙහි කරනවා. එහෙමයි. මම උදේ බොහෝ දෙයක් කරගත්ත වෙනවා. අනිත් භික්ෂුව හිතන්නේ මොකද්ද? මට එක රැය 10 වලයි තියෙන්නේ. රාත්‍රියේ මම මැරෙන්න පුළුවන්. ඒ දහවල් කාලේ පුරාවට මම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මම සිහි කරන කෙනෙක් වෙනවා. කියලා හිතට පණිවිඩයක් දෙනවා. අරමුණු කරනවා හිතට. එහෙමයි ස්වාමීනි. හිතට කියලා දෙනවා ඔබ ජීවත් වෙන්නේ හෙට උදේ වෙනකම් විතරයි. අනිත් එක්කෙනා කියනවා ඔබ ජීවත් වෙන්නේ අද හැන්ද වෙනකම් විතරයි. ඒකෙන්ද මේ දැන් දහවල් කාලේ මේ කරපන්. එහෙමයි. කියලා තමයි ඒකට අරමුණු කරවල ටාගට් එකක් දීලා කරනවා. දැන් මේ කම්පැනි වල ටාගට් දෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඔන්න හිට උදේ වෙනකොට මෙන්න පැය 24ට මේ මෙච්චර මේක වහන්න ඕන. මෙච්චර නිෂ්පාදන ප්‍රොඩක්ෂන් එකක් වෙන්න ඕන. ටාගට් එකක් දීලා ඊට පඩිය තීරණය කරන්නේ. එහෙමයි. ඒ වගේ තමයි. ඒතර භික්ෂුන් වහන්සේ නමක් ටාගට් එකක් දෙන මරණයට. ගැරන්ටියක් දෙනවා ජීවිතේට. තේරුණා නේද? එහෙමයි ස්වාමීනි. වැලි වටිනාකමක් දෙන මෙච්චරයි තියෙන්නේ. පැය 24යි උඹට තියෙන ඕන දැන් මන්ට පැය 24 මේ කරගනි. එහෙයි. බලන්න මේ හිතට අන කරගන්න හැටි දැන් ඒ කෙනා නේද? ස්වාමීනි තමන්ගේ හිතට තමන්ගේ වසකම පවත්වන්න බැරි මොකද නාම රූප ප්‍රත්‍යයෙන් පවතින හිතක් නෙමෙයි තියෙන්නේ. එහෙමයි. වෙනස් වෙනවා. ඒතරේ වෙනස් වී අරමුණෝසේ යන හිතට පණිවිඩයක් දෙන්න ඔබ පැය 24කින් මැරෙනවා. පැය 24කින් මේ ක්‍රම වලින් මැරෙන්න පුළුවන්. ඒ නිසා මේ පැය 24 මේ අනුශාසනාව සිහි කරන ඔබ. එහෙමයි ස්වාමීනි. දැන් එහෙම සමහරවිට විභාග ලියන කට්ටිය ඉන්නේ. තව මට අවුරුද්දයි තියෙන, තව මාසෙයි තියෙන, මට තව සතියයි තියෙන්නේ. කියලා එයා අරමුණු කරලා ඉවරලා මේ ටාගට් කරවලා එයා හිතට මේක දෙනවා මෙයා. ලෞකික දේවල් පවා හිම කරන කට්ටිය ඉන්නේ. එහෙමයි. ඊට තව භික්ෂුවක් අහනවා දේශනා කරන ස්වාමීන් මාත් මරණ සතිය වඩනවා. භික්ෂුව ඔබ මරණ සතිය වඩන්නේ කොයි ආයුරින්ද? ස්වාමීන් මිහිලා මට මෙහෙම හිතෙනවා හෝ ඒකාන්තයෙන් මම එක ආහාර වේලක් වඩඳන කාලයක් ජීවත් වෙන්නේ නම් මට යැති. එක වේලක් කනකම් විතරයි මගේ ජීවිතේ තියෙන. ඒකට මැරෙන්න පුළුවන්. මේ ආහාර අනුභව කරපමුණින්ම. එහෙමයි. එහෙම හිතලා ඒ තියෙන සුළු කාලය තුල භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මම සිහි කරනවා. එයා හිතට පණිවිඩයක් දෙනවා. දැන් සමහර අය ඉන්න බුදුරජාණන් වහන්සේ කාලේ නේද මේ භික්ෂුන් වහන්සේලා එහෙම කරලා තියෙන්නේ. පළවෙනි භික්ෂුන් වහන්සේට ඒ අරමුණ දීපු ගමන් මේ භික්ෂුන් වහන්සේ හිත ඒ අරමුණේ නැත කුසල අරමුණේ නතර වෙලා තිබලා තියෙනවා. එහෙමයි. මරණයට බය නිසා. දෙවෙනි භික්ෂුන් වහන්සේට මේ දහවල් කාලේ විතරයි ජීවත් වෙන්නේ. ඔබ දහවල් කාලෙන් පස්සේ මැරිලා යන්න පුළුවන් කියලා පණිවිඩය දුන්න පස්සේ එයාගේ හිත නතු වෙලා තියෙනවා. ඒකයි පුරුදු කරලා තියෙන්නේ. එහෙමයි. ඊළඟ භික්ෂුන් වහන්සේ මොකද වෙන්නේ? ඊළඟ භික්ෂුන් වහන්සේ කියලා තියෙන්නේ එක ආහාර වේලක් වළඳන කාලයක් විතරයි මම ජීවත් වෙන්නේ. ඊට පස්සේ මම මැරෙන්න පුළුවන්. එහෙනම් මේ කාලය තුල මම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව සිහි කරන්න ඕන කියලා හිතට අරමුණු කරවලා. හිත නතු වෙලා අරමුණේ. එහෙමයි. දැන් අද මේක ඒ කෙනාගේ හිත නතු වෙන්න තුනන් කියන මේක වැඩ බොරුවක් කියලා කියනවා. ඒක ධර්මයේ ප්‍රශ්නයක්ද තියෙන්නේ තමන්ගේ හිතේ කසඩ හිතේ ප්‍රශ්නයක් තියෙන්නේ. ජඩ හිතේ ප්‍රශ්නයක් තියෙන්නේ. හිතයි ජඩ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ ඒකෙන් තේරුම් ගන්න ඕන එහෙනම් එහෙම අරමුණකටවත් නාස්ලනු දාන්න බැරි හිතක් තියෙන්නේ මේ.
කටකලියාවක් දාන්න බැරි හිතක් තියෙන්නේ. එහෙමයි ස්වාමී. තේරෙනවද? ඉතින් සමහර මේ හරක් ඉන්නෝනේ ඉතින් නාස්ලනු තියා කටකලි තියා මොනවද දැම්මත් ඒක දේශිනෙන් දමනය කරන්නේ. දැකලා නැද්ද එහෙම කට්ටිය? එහෙමයි. එහෙම අයත් ඉන්නවා මේ ලෝකේ. එහෙම හිත් තියෙන කට්ටිය ඉන්නවා. එහෙයි. තේරුණා නේද? සමහර අයට දැන් සමහර අස්සයෝ ඉන්නවා කියනවා. ඒ අස්සයට කෙවිත අතට ගත්ත ගමන් අස්සයට තේරෙනවා කියනවා දැන් මේ මට මේ සම්බුව හම්බෙන්න හදන්නේ මම යන්න ඕන කියලා වේගවත් වෙනවා කියනවා. එහෙමයි. සමහර අස්සයෝ ඉන්නවා කියනවා කෙවිත අතට අයිතිකාරය ගන්නකොට තේරෙන්නේ නැහැ කියනවා. එච්චර දියුනේ නැහැ යාට. දැන් මේ අශ්ව කරත් යන ගමන් මේ යන මේ එකක් ගැන මේ කතා කරන්නේ මෙතන. එහෙමයි ස්වාමී. එතකොට කියනවා මේ අස්සය ඒකට දක්ෂ නැහැ කියනවා. හැබැයි මේ කෙවිතෙන් අරගෙන මේ පිරිමදිනකොට පිට තේරෙනවා කියනවා දැන් හරි. දැන් මට හම්බෙන්න හදන්නේ ගුටි බැරි කියලා. එහෙමයි. යා වේගවත් කරනවා කියනවා. සමහර අස්සයෝ ඉන්නවා කියලා කියනවා කෙවිත ගත්තත් තේරුම් ගන්න නැහැ කියනවා. පිරිමැද්දත් තේරුම් ගන්න නැහැ කියනවා. පිටහරහා එකක් වදින්න ඕන කියනවා. එහෙමයි. පොඩි පාරක් වදින්න ඕන කියනවා. සමහර අයට වැරෙම පාරක් වදින්න ඕන කියනවා. එහෙනම් ওই කට්ටිය ඔක්කොම ඉන්නවද ධර්ම මාර්ගෙත්? එහෙමයි. ධර්ම මාර්ගෙ ඉන්නවා. සමහර අය ඉන්නවා කියනවා ඔන්න මේ ඈත ගමක දන්නේවත් නැති කෙනෙක් මැරුණා කියලා ආරංචියක් එනවා කියනවා. ගාණක් නැහැ කියනවා. සමහර කට්ටිය ගාණක් තියෙන කට්ටිය ඉන්නවා කියනවා. ඒක අහලා සංවේගයටපත් වෙන කට්ටිය. සමහර අයට ගාණක් නැහැ කියනවා. එහෙයි ස්වාමී. ගමේම කෙනෙක් මැරෙන්න ඕන කියනවා. ගමේ කෙනෙක් මැරුණාම සන්ත්‍රාසයටපත් වෙලා මේ කුසලයට යොමු වෙන කට්ටිය ඉන්නවා කියනවා. සමහර කට්ටිය ගමේ කෙනෙක් මැරුණොත් නැහැ කියනවා පවුලේ කෙනෙක් මැරෙන්න ඕන කියනවා. සමහරට පවුලේ කෙනෙක් මැරුණා කමක් නැහැ කියනවා ගෙදරම ඉන්න කෙනෙක් මැරෙන්න ඕන කියනවා. සමහරට ඒත් හරියන්නේ නැහැ කියනවා Tamanට මොන හරි වෙන්න ඕන කියනවා. එහෙමයි. මේ හරි බුදුමයි මේ විසම ලෝකෙ බුදු කෙනෙක් දකින්න හැටි. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ විසම ලෝකෙ ඉඳගෙන තමයි අපි මේ ඔක්කොම සම කරන්න හදන්නේ. එහෙම සම වෙන්නේ නැහැ ලේසි. එහෙයි. අපිට කරන්න පුළුවන්කම තියෙන විසම ලෝකෙට මේ සම කරන්න නෙමෙයි අපි කරන්න ඕන. අර විසම ලෝකෙට ධර්මයේ කියන එක විතරයි අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ කෙනා නැන පමණින් ඒ කෙනා උත්සාහවත් වන්ත වෙයි. ඊට පස්සේ හතරවෙනි කාරණේ කියන තව භික්ෂුන් වහන්සේ නමක් කියන ස්වාමීනි මාත් මරණ සතිය වඩනවා කියන. භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? අනේ ස්වාමීනි මට මෙහෙම හිතෙන අහෝ ඒකාන්තේ මම සතර පස් පිඩක් ආහාර අනුභව කළාට පස්සේ මම මැරෙන්න පුළුවන්. කොහොමද හිතනවා කියලා කියන්නේ? සතර පස් පිඩක් ආහාර අනුභව කළාට පස්සේ මම මැරෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. සම්පූර්ණ ඒ වේල කාලය ඉවරනම් ඉන්න ජීවත් වෙන්නේ නැහැ. ඇත්තටම මැරෙන්න පුළුවන් නේ. එහෙමයි ස්වාමීනි. දැන් සමහරවිට අපි බණ කිරියනකොට මැරෙන්න පුළුවන්. සමහරවිට ඔබ බණ හරි වෙනකොට මැරෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතය ඇත්ත. නමුත් අපි හිතන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම බණ ඉඳි මැරිච්ච කට්ටිය කොච්චර ඉන්නවද? එහෙයි. සමහරවිට නිින්දෙන් මැරිච්ච කට්ටිය කොච්චර ඉන්නවද? සමහරවිට ඒ වේල කාලි ඉවරනකොට මැරිච්ච කට්ටිය කොච්චර මේ ලෝකෙ ඉන්නවද? එහෙම කන්නේ තියෙන්නේ. එහෙමයි. ඒ කොච්චර මරණයට මේ අවස්ථා තියෙනවද මේ ලෝකේ? සුලිසුලන් එන්න පුළුවන්, කුණාටු වෙන්න පුළුවන්, සුනාමි එන්න පුළුවන්, ගම් වතුර එන්න පුළුවන්. ඊට පස්සේ කිරි සර්පෙක් ගහලා මැරෙන්න පුළුවන්, ආහාර අජීර්ණය වෙලා මැරෙන්න පුළුවන්, සර්පෙක් ගහලා මේ මැරෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. සමහරට මේ විදහාද දැන් මේ විරුදුලිය තියෙන මේ එකක් මොන හරි වෙලා හෙට මෙහෙට වෙලා පැද්දිලා කඩම් වැටලා මැරෙන්න පුළුවන්. මේ බිල්ඩින් කඩාගෙන වැටලා මැරෙන්න පුළුවන්. එහෙමයි. එහෙමනේ තියෙන්නේ. ඒතර මේ මරණයට තමයි මේ අවකාශ 99.9%ක්ම තියෙන්නේ. අපි හිතන්නේ නැති එක විතරයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ ලෝකෙ බිල්ඩින් කඩලා මරම් වැටිච්ච මිනිස්සු නැද්ද? ඉන්නවනේ. එහෙයි. වාඩි ඉඳලා නැගිටිනකොට මැරිලා වැටිච්ච මිනිස්සු නැද්ද? ඉන්නවනේ. කතා බහ කරගෙන ඉඳලා නැගිටිනකොට මැරිච්ච මිනිස්සු නැද්ද මේ ලෝකෙ? ඉන්නවනේ. එහෙමයි. කාලා බීලා මේ හොඳ හුස්මක් එන්නකොට මැරිච්ච මිනිස්සු ලෝකෙ නැද්ද? ඉන්නවනේ. එහෙමයි. සර්පයෝ ගහලා මැරිච්ච මිනිස්සු ඉන්නවනේ. සුනාමියට අහු වෙලා මැරිච්ච මිනිස්සු ඉන්නවනේ. දැන් ඊපෙරද මොකක්ද අර හුලඟක් ආවේ අර ඒ අහු වෙලා මැරිච්ච මිනිස්සු නැද්ද? හිටියනේ. එහෙමයි. ඒ වගේ මරණය කියන එක. නැත්නම් අයි අනිත් භික්ෂුව හිතලා තියෙන්නේ මං ආහාර 4-5 පිටක් අනුභව කරනාට පස්සේ මම මැරෙන්න පුළුවන්. ඒ පුංචි කාලේ තුල මම භාග්‍යතුන් වහන්සේ අනුශාසනාව මෙනෙහි කරන්න ඕනේ. මේ විසින් මම බොහෝ දෙයක් කරන ලද්දේ වශයෙන් කියලා සිහි කරනවා කියලා මේ විදිහට මම මරණ සතිය වඩනවා කියලා ඒ ස්වාමීන් වහන්සේ කිව්වා. ඊට පස්සේ ඊළඟ භික්ෂුන් වහන්සේ නමක් කියනවා ස්වාමීනි මාත් මරණ සතිය වඩනවා. කොහොමද භික්ෂුව ඔබ වඩන්නේ කියලා ඇහුවා. ස්වාමීනි මට මෙහෙම හිතෙන්නේ අහෝ ඒකාන්තයෙන් මම එක් පිඩක් ආහාර සපා අනුභව කිරීමද
එක පිටක්. එහෙමයි. එක පිටක් අනුභව කරලා ඉන්නකොට මම මැරෙන්න පුළුවනි. දෙවෙනි කෙනා හිතුවේ 4-5 පිටක් අනුභව කරලා ඉන්නකොට මම මැරෙන්න පුළුවනි. ඊළඟ කෙනා හිතුවේ එක ආහාර වේලක් අනුභව කරලා ඉන්නකොට මම මැරෙන්න පුළුවනි. අනිත් භික්ෂුව කිව්වේ එක දහවලක් ඉවරනකොට මම මැරෙන්න පුළුවනි. අනිත් භික්ෂුව කිව්වේ කොහොමද? මේ එක රෑ දහවලක් ඉවරනකොට මම මැරලා යන්න පුළුවන් කියලා. මේ විවිධ අය විවිධ විදිහට හිතට අරමුණු දීලා දෙනවා. එහෙමයි ස්වාමීනි. එතෙක්කල් ජීවත් වන්නේ නම් එතෙක්කල් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය මම මෙනෙහි කරනවා කියලා පුංචි කාලේ මෙනෙහි කරනවා කියනවා. ඊට පස්සේ ආයෙ මොකද්ද කරන්නේ? ආයෙත් ඒක තමයි ඒකට අරමුණු කරන්නේ. එහෙමයි. ඊළඟ බත් පිටිසෙලම කන්න ඉස්සෙල්ලම මැරෙන්න පුළුවන්. එහෙයි. ඒකාන්තයෙන් මම ඒකට බොහෝ දෙයක් කරගත්ත වෙනවා කියලා මම සිහි කරනවා කිව්වා. 6 වෙනි භික්ෂුන් වහන්සේ. තවද භික්ෂුවක් කියනවා ස්වාමීනි මාත් මේ මරණ සතිය වඩනවා කිව්වා. භික්ෂුව ඔබ මරණ සතිය වඩන්නේ මොන ආකාරයෙන්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මෙහිලා මට හිතෙන්නේ අහෝ ඒකාන්තයෙන් මම යම් කාලයක් තුල ආස්වාස කොට ප්‍රස්වාස කරන්නේද? එහෙමයි. ප්‍රස්වාස කොට ආස්වාස කරන්නේද? එතෙක්කල් ජීවත් වන්නේ නම් ඊනවා ඊට පස්සේ මම මැරෙන්න පුළුවන්. ඒ පුංචි කාලේ තුල මම මැරෙන්න පුළුවන්. එහෙමයි. ඒත් එයාගේ හැමතිස්සෙම තියෙන්නේ මොකද්ද? දැන් උණ ආස්වාස කළා ප්‍රස්වාස කළා මැරෙන්න පුළුවන්. සිහියෙන් ඉන්නේ. ඊළඟ මොහොතේ ආ හිතනවා ඊළඟ ආස්වාස් ප්‍රස්වාස වෙනකොට මම මැරෙන්න පුළුවන්. හැම මොහොතකම හිතේ පවත්තන්නේ මොකද? මම මැරෙන්න පුළුවන්. මම මැරෙන්න පුළුවන්. ඊළඟ මොහොතේ මැරෙන්න පුළුවන්. ඊළඟ මොහොතේ මැරෙන්න පුළුවන්. හැම මොහොතකම යා අතීතයට යන හැම මොහොතකම ඒක අරමුණු කළා මොකද හිතලා තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව තුල ඉඳලා තියෙනවා හැම මොහොතකම. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. ඒතර මේ හැම මොහොතකම කාමයට හිත යන්න දෙන්නේ නැහැ, කයට බැඳෙන්න දෙන්නේ නැහැ, මේ නිදිමතට යන්න දෙන්නේ නැහැ, තරහට යන්න දෙන්නේ නැහැ, වෙන කෙලෙස් වලට යන්න දෙන්නේ නැතු. බොහොම වීර්යයක්ද. එහෙමයි ස්වාමීනි. ඒ පුංචි කාලය තුල මම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මෙනෙහි කරන මම ඔහොමයි මරණ සතිය වඩන්නේ කිව්වා. මෙහෙම කිව්වට පස්සේ ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන මහන්නේ යම් මේ භික්ෂුවක් මෙසේ මරණ සතිය වඩයි නම් කොහොමද? අහෝ ඒකාන්තයෙන් මම එක් රෑ දහවලක් ජීවත් වන්නේ නම් එතෙක්කල් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නේ නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ කියලා යම් කෙනෙක් හිතුව නම් මහණෙනි යම් මේ භික්ෂුව මෙහෙම මරණ සතිය වඩයි නම් මොකද්ද? අහෝ ඒකාන්තයෙන් මම දහවලක් ජීවත් වන්නේ නම් එහෙමයි. එතෙක්කල් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නේ නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ කියලා යම් කෙනෙක් හිතුව නම් ඒ වගේම මහණෙනි යම් භික්ෂුව මෙහෙම මරණ සතිය වඩයි නම් අහෝ ඒකාන්තයෙන් මම එක ආහාර වේලක් වළඳන කාලයක් ජීවත් වන්නේ නම් ඊට පස්සේ මම මැරේවි. ඒ පුංචි කාලය තුල මම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව සිහි කරන්න ඕන කියලා යම් භික්ෂුවක් හිතනවා නම් ඊළඟට විස්තර කරනවා ඒ වගේම පින්වත් මහන්නි යම් භික්ෂුවක් මෙහෙම හිතනවා නම් අහෝ ඒකාන්තයෙන් මම මේ 4-5 පිටක් ආහාර සපා අනුභව කරාට පස්සේ මම මැරෙන්න පුළුවන්. ඒ පුංචි කාලය තුල මං එහෙනම් ඉක්මනට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මෙනෙහි කරන්න ඕන කියලා ඔය කියන 4 ආකාරයට සිහි කරන යම් කෙනෙක් ඇද්ද? එහෙමයි. මහන්නේ මේ භික්ෂුව ප්‍රමාදීව වාසය කරන අයයි කියන. එහෙයි ස්වාමීනි. ඒ කාලපරාසි වැඩිනේ. එහෙයි. එක්කෙනෙක් රැයක් 10 රැයක් 10 ටාකට් කරගත්තාට පස්සේ මොකද වෙන්නේ? ඒ අතරේ තමහල්ලට අලස වෙන්න පුළුවන්, අකුසල් වලට හිත යන්න පුළුවන්. රැයක් 10ක් තියෙනවනේ. එහෙමයි. දැන් බැරි වුණාට ඊළඟ මොහොත පුළුවන් කියලා. දැන් අපි හිමනේ අපේ ජීවිතේ හැම දෙයක්ම මේ මග හරින්නේ. වයසට ගිහිල්ලා වයසට ගිහිල්ලා අපි කරන්න පුළුවන්. කවුද දන්නේ වයසට එනකන් ඉඳීද කියලා. එහෙමයි ස්වාමීනි. තේරෙනව නේද? එහෙයි. මේ කරදර වුණා ඔක්කොම හරියාවි. ළමයි ඉගෙන ගත්තන් හරියයි කියලා කට්ටියක් ඉන්නවා. කසාද බැන්දන් හරියයි කියලා කට්ටියක් ඉන්නවා. එහෙමයි. ඒ විදිහට කල්දදා එන හිතේ ස්වභාවය. බුදුරජාණන් දේශනා කරන ඒ සියලු දෙනාම ප්‍රමාදයයි කියන. ආශ්‍රවයන් ඡේවීම පිණිස සෙමින් මරණ සතියේ වඩත්යයි කියනු ලැබේ කියන. ආශ්‍රව සෙවී කියනවා. හැබැයි සෙමින් කියන මරණ සතිය වැඩි. එහෙමයි ස්වාමීනි. එතකොට මොකද වෙන්නේ? සෙමින් නම් මරණ සතිය වැඩින්නේ. ආශ්‍රව ඡේවීමත් මොකද වෙන්නේ? සෙමින් වෙන්නේ. එහෙමයි. ආශ්‍රව ඡේවීම සෙමින් වෙන්නේ. මහන්නේ යම් මේ භික්ෂුව මරණ සතිය මෙහිම වඩනවා. හෝ ඒකාන්තේ මං එක ආහාර පිටක් සපා අනුභව කරන්නේද? ඒ කාලය තුල මම මැරෙන්න පුළුවන් කියලා හිතනව නම් ඒ කාලය තුල මම හින අනුශාසනාව සිහි කරන්න ඕන කියලා හිතනව නම් ඒ වගේම තව භික්ෂුවක් හිතනවා නම් මං ආස්වාස කොට ප්‍රස්වාස කරන්නේද? ප්‍රස්වාස කොට ආස්වාස කරන්නේද?
ඒ පුංචි කාලේ තුල මම මැරෙන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ පුංචි කාලයේ තුල මම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව එහෙනම් සිහි කරන්න ඕන කියලා හිතනවා නම් ආන්න පින්වත් මහණනි ඒ භික්ෂුන් වහන්සේලා අප්‍රමාදීව වාසය කරන කට්ටියයි කියන. එහෙමයි. ඔන්න ප්‍රමාදයේ අප්‍රමාදයේ කියන හොඳට තේරුම් ගන්න ලස්සන දෙයක් තනක් මේක. එහෙයි. ඒ කියන්නේ මේ ප්‍රමාදී බව කියලා කියන්නේ ඒ කෙනාගේ හිත ඇතුලේ හැමතිස්සෙම කුසල් තියෙන්න පුළුවන්. අර කෙනාගේ හිතේ මොකද වෙන්නේ? කාල වේලා වැඩිනේ. එහෙයි ස්වාමීනි. දැන් කෙනෙකුට කිව්වොත් එම්බ හිට උදේ වෙනකොට මේ වැඩේ කරලා ඉවර කරන්න ඕන කිව්වොත් එහෙම තව වෙලා තියෙනවනේ කිය අපි හරියට මෙහාට හරි බැරි ගහනවා. එහෙමයි. තේරෙනව නේද? දැන් ඒකත් මේ වගේ දැන් ඔන්න ශ්‍රද්ධායගේ පැය 24න් බණ යනවා කියලා හිතන්නකෝ. මේ බණ බැරි වුණා කමන්න අනිත් බණ අහන්න පුළුවන්. ඒ බණ බැරි වුණාට කමන්න ඊළඟ බණ අහන්න පුළුවන් නේ කියලා කල්ද දාහින්න. එහෙමයි. නමුත් පැය 24ටම යන එක බණ නම් මොකද වෙන්නේ? උමනාව තියෙන කෙනා අනිවාර්යෙන් අර බණ මිස් කරගන්නේ. එහෙමයි. ඒ වගේ වැඩක් ඒතර මේක. එහෙසම්. ඒක ආසාව තියෙන කෙනා තියෙන එක මිස් කරගන්නේ. ඕනම දෙයක් ජීවිතේ එහෙමයි. ජීවිතේ ඕනම දෙයක් එහෙමයි. එහෙමයි ස්වාමීනි. ඒ දේ සුලභ කළොත් වටිනාකමක් නැහැ. දුර්ලභ කළොත් වටිනාකම තියෙනවා. ඒ හිතේ හැටි ඒක. හිත ගැන භාග්‍යතුන් දන්න නිසා මේක කරන්නේ. දැන් මේ අප්‍රමාදී බවට එතකොට එන්නේ කෙනෙක් තව සුළු මොහොතකින් මම මැරෙයි කියලා හිතට අරමුණ දෙන කෙනා තමයි. එහෙමයි ස්වාමීනි. එහි මහන්නේ මෙසේ හික්මිය යුතුයි කියනවා. මොකද්ද? අප්‍රමාදීව වාසය කරන්නෙමු. ආශ්‍රය ශේවීම් පිණිස තියුණු ලෙස මරණ සතිය වඩන්නෙමු. මහන්නේ ඔබ මෙසේ හික්මිය යුතුයි කියලා කියනවා. එහෙමයි. මේ මරණ සතිය පිළිබඳ හරි ලස්සන මේ සුන්දර විස්තරයක් තියෙනවා. මම හරි පුදුම හිතුණා. මේක බොහෝ ප්‍රසිද්ධයි. මම ඊට ඉස්සෙල්ලත් මේ කියලා තියෙනවා. ඔය පිරිත් පොත් වහන්සේලා දැන් මහමෙවුනාපිගේ පිරිත් පොත් වහන්සේගෙත් තියෙනවා සතර කමඨහන් තියෙනවා. එහෙමයි ස්වාමීනි. සතර කමඨහන් තියෙනවා. සතර කමඨහන් කියලා කියන්නේ මොකද්ද? බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති. ඉතිමා චතුරාර්යක්ඛා බික්ඛු භාවේ සීලවා. බුදුගුණ මෙනෙහි කෙරුමයි මෙත් පැතිරීමයි. අසුභය දැකීමයි මැරෙන බව සිතුමයි. එහෙමයි. බුදුගුණ මෙනෙහි කිරීම, මෙත් පැතිරීම, අසුභය සිහි කිරීම, මරණ බව සිහි කිරීම. මේ සිව් කරුණ බඹසැර සුර කුමට මුලයි කියන. මේ කරුණු හතර දිනු කරනවා නම් නිවන් මඟ සුරකෙන්නේ මේ කරුණු හතරෙන් කියලා. එහෙමයි ස්වාමීනි. දැනගෙන සුසිල් සමනාමිය වැඩි යුතුයි. සීලවන්ත ශ්‍රමණයා සීලවන්ත කෙනා මේක තේරුම් අරගෙන වඩන්න ඕන කියලා. එහෙමයි. මේකේ අපි දෙම්ම විතර අපි ගන්නෙ මරණානුස්සතිය කියන කොටස. එහෙයි ස්වාමීනි. පවාත දීප තුල්යාය සායු සන්තති යාක්ඛයන් පරූපමාය සම්පස්සම් භාවයේ මරණස්සති. හරි ලස්සන අපේ ගුරුදේවයන් වහන්සේ පිරිත් පොත් වහන්සේ මේක ලස්සනට කවියට නගලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. සුළඟින් සැලී නිවෙන පහන් සිලකට සමවන තිබෙන ආයුෂ අපගේ වේගයෙන් ගෙවෙමින් යයි. අන් අය මැරෙන හැටි දැන එයම උපමාවටගෙන මරණය ගැනද නිරතුරු වැඩි යුතු භාවනාවක් ලෙස. එහෙමයි ස්වාමීනි. ඊතර මේ සුළඟ ඉදිරියේදී පහන් සිල කියන එක මොකද වෙන්නේ? හරි ඉක්මනට නිවිල යන. සුළඟින් සැලී නිවෙන පහන් සිලකට සමවන. ඒතර ජීවිතේ මොකද කරන්නේ? නුවණ තියෙන කෙනා මොකද කරන්නේ? ජීවිතේ හිතනවා කියන මෙන්න මේ වගේ කියලා. තිබෙන ආයුෂ අපගේ වේගයෙන් ගෙවමින් යයි. අර සුළඟ ඉදිරියේදී ඉක්මනට පහන් සිලට සැරිලා යන්නේ යම්සේද නිවිල යන්නේ යම්සේද. එහෙනම් අපේ ආයුෂත් අර වගේමයි. අපිට පේන්නේ නැන්නේ අපේ ආයුෂ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ අර ලෝකයා මැරෙන හැටි දෙහා බලබලා තමන්ගේ ආයුෂ ගැන සිහි කර කර පහන් සිල අර සුළඟ ඉදිරියේ නිවිල යන්නේ යම්සේද ඒක උපමාවට අරගෙන මරණය ගැන නිරන්තරයෙන් සිහි කරන්න කියන වඩන්න කියන. හරි ලස්සනයි. එහෙමයි. මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතා ඉද තතා අහම් මරිස්සාමි මරණම් මම හිස්සති. මහා සැප සම්පත් ඇති සත්වයෝ ලොව මිය යති. ඔවුන් මිය ගියද යම් ලෙස මාද එලෙසින් මැරී යනු ඇත. මගේ දිවිය මත මරණය හඹා එනු ඇත. එතකොට එයා කල්පනා කරනවා කියන මහා සැප සම්පත්තිය මිනිස්සු අතීතෙත් හිටියා. වර්තමානෙත් ඉන්නවා. මේ මහා සැප සම්පත්තිය මිනිස්සුත් මේ ලෝකෙ මැරිලා ගියා. එහෙමයි ස්වාමීනි. ධනෙ හම්බ කර කර මැරිලා ගියා. ඉතින් ඒ වගේ මිනිස්සුත් මැරිලා ගියා නම් එන මාත් ඒ වගේ මැරිලා යන්න පුළුවන් නේ. දැන් සමහර මිනිස්සු හිතනෝනේ ධනෙ හම්බ කරගත්තට පස්සේ ඒකෙන් ආඩුවන මැරෙන්නේ නැහැ කියලා හිතන් ඉන්නේ. එහෙයි ස්වාමීනි.
ඒ අදහස නැති කරන් තමයි මේක දිනු කරන්නේ එතකොට. මේ හිතේ සංඥාවක් එනවා. සමහර මිනිස්සු එතකොට ධනෙන් ආඩ්‍ය වෙන මුසපත් වුණාට පස්සේ හිතට හිතනවා ධනෙ හම්බුන මැරෙන්න ගන්න නැහැ කියලා. නමුත් ඇත්තටම ධනෙ තියෙන මිනිස්සු මේ ලෝකෙ මැරෙනවා. එහෙමයි ස්වාමීනි. උප්පත්තිය සහේවේදම් මරණං ආගතං සදා මරණත්තාය ඕකාසං වදකෝ වී ඒසති. ඉපදීම සමගමයි මාගේ මේ මරණයද සදා ආයි. මාමරා දැමුමට ඉඩක් සොයා සිටිනා වදකයෙකුසේ නිරතුරුව මා පසුපස මරණය හඹා එන්නේ. දැන් බලන්න මේ ඉපදීමත් එක්කම තමයි මොකක්ද ආවේ? මරණය කියන එක තීරණය වෙන්නේ. එහෙමයි ස්වාමීනි. යම් තැනක මව කුසකස පිරිසිඳ ගන්නවද පිරිසිඳ ගන්න මොහොතේම එයාට තියෙන මේ ගැරන්ටියක් තියෙනවා. ඒ විඥානේ. එහෙමයි ස්වාමීනි. චුත වෙන විදිහ. එහෙයි. ඔව් ගැරන්ටිය තියෙනවා ඒකට. සමහරවිට 1 year warranty. එහෙයි. සමහරට 2 year warranty. දෙකල නැද්ද අවුරුද්දක් ජීවත් වෙන්න මැරෙනවා. එහෙමයි. ඒ warranty එක ගහලා තියෙන්නේ අවුරුද්දකටයි. සමහර අය දෙකකටයි ගහන්නේ අනිත් පැත්තෙන් එනකොට මෙහාට. පරලොවෙන් මෙලොවට එනකොට අවුරුද්දටයි ගහලා දෙන්නේ. වීසා එක ඉවරයි එතකොට. එහෙමයි ස්වාමීනි. අපිට පේන්නේ මේක. පුදුම දෙයක් ඒක. ලස්සන මේ ගාත පුදුම අර්ථවත් මේක. ඉපදීම සමගමයි මාගේ මේ මරණයද සදා ආයේ. මා මරා දැමුමට ඉඩක් සොයා සිටින වදකයෙකුසේ. හරි මා ඒතර මරණය කියන කාරණේ හරි වදකයෙක් වගේ පිටිපස්සෙන් එනවා. එහෙමයි ස්වාමීනි. කොයි වෙලාවෙ බෙල්ල ගහලා දායිත් දන්නේ. නිරතුරුව මා පසුපස මරණයයි හඹා එන්නේ. ඊසකං අනි වත්තන්තං සතතං ගම නුස්සුකං ජීවිතං උදයාත්තං සුරියෝ විය දහවති. මොහොතකුත් නැවතී නැති නිති ගමනටම වෙහිසෙන. උපන්දා සිට දිවියද නොනැවතී යයි මරණයට. පෙරදිගින් උදා වන හිරු නොනැවතී යයි අවරට එලෙසින්ම මේ දිවියද නොනැවතී යයි මරණයට. හරි ලස්සනයිනේ. එහෙමයි ස්වාමීනි. මේ ගාත හදපු උත්තම හරි පුදුම ලස්සන කල්පනා කළා. එහෙයි. මොකද කියන්නේ මොහොතකුත් නැති නැවතී නැති නිති ගවනටම වෙහිසෙන උපන්දා සිට දිවියද නොනැවතී යයි මරණයට. ඒතකොට මේ උපන් වෙලාවෙ ඉඳලාම මේ නොනවතීම අපේ පිටිපස්සෙන් එන කෙනෙක් ඉන්න කවුද? මරණය. එහෙමයි ස්වාමීනි. අපේ ජීවිතය ගත්තත් උපන්දා ඉඳලා නැවතීමක් නැහැ. හැමතිස්සෙම ඕනම දෙයක නැවතීමක් නැහැ. කණ එකේ නැවතීමක් නැහැ. උපන්දා ඉඳලා බොන එකේ නැවතීමක් නැහැ. කටයුතු වල නැවතීමක් නැහැ. එහෙමයි. බලන්නකෝ කිසි කෙනෙක් නැවතීමක් තියෙද කියලා බලන්නකෝ. වැඩවල ඉවරයක් තියෙනවා කෙනෙක් අහන්නකෝ. වයසට ගිහලා ඔන්න මෙන්න මැරෙන්න තියද්දි කියන්නේ මොකද? අනේ අපි මුණුපුරෝ මිනිපිරියෝ. අනේ අපේ ගෙවල් අපේ දොරවල් තව කටයුතු තියෙනවා. එහෙමයි. ඉස්පිරිතාලේ ගිහින් මැරෙන්න ඇඳේ ඉන්නවා. මොකද හිතා ඉන්නේ. මම මේ කල්පනා කර කර ඉන්නේ අනේ අර මිනිපුරාට මිනිපිරිට මොකද්ද කරන්නේ? එහෙමයි. මගේ දරුවට මොකද කරන්නේ? අපිට මොන හරි වුණොත් එයාට මොනව වෙයිද? එහෙම හිතන්නේ. අනාගතේ මේ දේශපාලනේ මොන වෙලාවල අපේ ළමයින්ට මොන වෙයිද? ජාතික ප්‍රශ්නේද දේශපාලන ප්‍රශ්නේද? ඉවරයක් නැහැ. එහෙමයි ස්වාමීනි. මොහොතකුත් නැවතී නැති නිති ගමනටම වෙහෙස හැමතිස්සෙම ගමනෙම තමයි තියෙන්නේ. හොයන ගමනේ තියෙන්නේ. එහෙමයි. උපන්දා සිට දිවියද නොනැවත ওই විදිහට තමයි උපන්දා ඉඳලම ඩිංග ඩිංග යන්නේ කොහටද? මරණයට. මේ මොහොත බලන් දැන් අපි මේ ගත වෙන මොහොත පාසා කිට් වෙන කොහටද? මරණයට. එහෙමයි. අපිට තේරෙන්නේ මෙයා මේ අවුරුදු කීයක වොරන්ටියක් ගහගෙන මෙයා මෙතෙන්ට ආවේ කියලා මේ කයට. සමහරවිට බණ කිරිවන්නකොට ඉවරයි එයා. මෙතනම කඩාගෙන වැටෙනවා අපි. දැකලා සමහර කට්ටිය මේ මිනිස්සු අමතමත ඉන්න සමහර අය. ඒ මොහොතේම මේ වැටෙනවා අනිත් පැත්තට. එහෙමයි ස්වාමීනි. එච්චර එයාගේ ආශ ඉවරයි. සමහර ක්‍රීඩක දුවල ඉවරනකොට මැරිලා වැටෙන්නේ. හරි පුදුමයි. එහෙමයි. අපිට හිතාගන්න පෙරදිගින් උදාවන හිරු නොනැවතී කොහටද යන්නේ ටික ටික අවරට යනවා. පෙරදිගින් උදා වෙනවා. මොහොතක් පාසා කිට් වෙන කාටද? අවර බටහිරට. අවරට යනවා. එලෙසින්ම මේ දිවියද නොනැවතී යයි මරණයට. ආශ්චර්යනේ. එහෙම ජීවිතයක් තියන් ඉන්න ඉතින් අපි තමයි ඉතින් මේ හරියට මෙහාට ඇම්බරි කැරකි අරක තියෙනවා මේක තියෙනවා යරක ඉවර නෑ මේක ඉවර නෑ කී ඉන්නේ අපි.
එහෙමයි ස්වාමීනි. විජ්ජු බුබ්බුල උස්සාව ජලරාජි පරික්ඛයන් ඝාතකෝ රිපූතස්ස සබ්බත්තාපි අවාරියෝ විදුලියක් මෙන් දිය බුබුලමෙන් පිනිබිඳක් මෙන් නැසී යන මෙය. දැන් බලන්න විදුලිය ස්වභාවය මොකද්ද? සැනින් නැති වෙලා යනවා ටක් ගාලා. එහෙමයි. දැන් එදා අද විදුලිය එදා විදුලිය ගත්තොත් එහෙම දැන් නම් මේ ස්විච් එක දැන් මම බල්බ් එක පත්වී තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. තේරෙනවනේ ඒක නේ දැන් මේක දැන් ඒ කාලේ සමහරලාට පහන් ආලෝකේ පහනකට තියලා දැම්මා සීමිත ප්‍රමාණයනේ තියෙන්නේ. එහෙයි. පුංචි කාලෙකින් පහන නිවෙනවා. ඒ කාලේ ගොඩාක් තිබුණ තියෙන පහන් තමයි. විදුලියක් මේ දිය බුබුලමින් මොකද මේ දිය බුලත් උපදිනවා නැතිලා යනවා. උපදිනවා නැතිලා යනවා. පිනිබිදක් මේ පිනිබිදේ ස්වභාවය මොකද්ද? මේ රාත්‍රී ආන්තම් ඇවිල්ලා අග කෙළවර ඉහිලි වෙනකොට බිමට වැටිලා නැතිලා යනවා. එහෙමයි. ඉරක් ඇඳි විට දිය මත වහා මැකිමින් යන ලෙස. ජලය මත ඉරක් ඇඳන් මොකද වෙන්නේ? එම සැනින්ම අනිත් පැත්තට මැකිලා යනවා. බලන්න මේ ජීවිතේ දිහා එහෙම බලන්න කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. මේ එම සැනින් මැකිලා අපේ ජීවිතේ. එහෙමයි. එම සැනින් සමහරලාට මේ මොන අපේ ඊතර නම් ගම් ඔක්කොම ඉවරයි ඊට පස්සේ. සේරම ඉවරයි. සේරම ඉවරයි. සුමනපාල, ජෝතිපාල, සිරිපාල, නන්දසීලී නේද? මේ ඔක්කොම නම් ගම් පිටින් ඉවරයි ඊට පස්සේ. අර මේ අපි විවිධාකාර මේ තනතුරු තානාන්තර මොකද වෙන්නේ ඒකට? හිමිකම් දීපල දී ඔක්කොම අයිති ඉවරයි ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් නේද? සීවෙන්තික වහා මැකිමිනියන් ලෙස මරණයද පසුපසින් ඊ සතුරු ඝාතකයෙකු ලෙස. සතුරු වෙච්ච ඝාතකයෙක් කෙනා. සතුරු ඝාතකයෙක් කියලා කියන්නේ මොකද්ද? ඝාතකෝ රිපූතස්ස. එහෙනම් අපි ඝාතනය කරන අදහසින් වෙන සතුරෙක් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඝාතනය කරන අදහසින්. ඝාතනය කරන අදහසින් එන සතුරා පිටිපස්සෙන් ඇවිල්ලා එයාට ඉඩ ප්‍රස්තාව සැලසිච්ච සැනින් මොකද වෙන්නේ? අපි ඝාතනය කරලා දානවා. එහෙමයි. මරණය කියන එකත් ඒ වගේ තමයි. එහෙයි. එනවා මේ ඉඩ අවකාශ සැලසෙනකම් මේ ඉන්නේ බිම දාන්න. එහෙමයි. අපි උතරකෝ නැවී හිටියත් වැඩක් නැහැ, බූට්ටුවේ හිටියත් වැඩක් නැහැ, කන්දක හිටියත් වැඩක් නැහැ, පර්වතයක හිටියත් වැඩක් නැහැ. බිමට දාන පතිත කරන වෙලාවට පතිත කරනවා අම්මයි. එහෙමයි. අනේ මට බෑ තව මෙච්චර දේවල් කරන්න තියෙනවා, ගෙවල් හදන්න තියෙනවා, අනේ මුණ පුරන්ඩු ගන්නන්න තියෙනවා, යාන වාහන ගන්න. ඒ කතා හරියන්නේ. ඒ කතා හරියන්නේ. එහෙයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා කිසි තැනකදී මරණය වළක්වාලිය නොහැකීමය. මේ මරණය කියන එක වළක්වන්න බෑ. සුයසත්තාම පුංජිද්දී බුද්ධි උද්දී ජිනද්වයන් ගාතේසි මරණං කිප්පං කාතු මාදිසකේ කතා. පිනෙන් නුවණින් ගුණෙන් ඉතුරුණු බුදු පසේ බුදු රහතුන් මරණය විසින් සැනකින් නසා වනසා දැමූ මා වැන්නෙකුගේ මරණය ගැන කියන්නට දෙයක් නැතිමය. එහෙමයි. ඊතරම් පිනෙන් ගුණයෙන් ඉතිරී ගිය පාරමී ප්‍රාප්ත වුණු සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පාරමී ප්‍රාප්ත වුණු බුද්ධාදී උතුමන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලාදී මහා උතුමන් වහන්සේලා මේ පොළොවේ එළිය කළ ඒ උතුම් රහතුන් වහන්සේලා පවා මේ මරණය කියන කාරණේ ඉදිරියේදී නසනා වනසල දැම්ම කියන. එහෙමයි. නසා වනසල දැම්ම කියලා කියන. මාවැන්නෙකුගේ මරණය ගැන කියන්නට දෙයක් නැතිමයි. එහෙම හිතන්න කියනවා. මම වගේ මේ මම රොඩ්ඩක් නේ ඉතින් ඒ උත්තරයන් අහලත් එක බලද්දි දූවිල්ලක් නේ. එහෙනම් මගේ ජීවිතේ මොකද්ද? බලන්න මේ වගේ දේවල් ලස්සනට කටපාඩම් කරගෙන උදේ හවස මේ සිහි කර කර ඉන්නේ නැත්තම් එහෙමයි ස්වාමීනි. ඒකට තමයි මේකට කියන්නේ සතර කමඨහන් කියලා කියන්නේ ඒකයි. එහෙයි. නිතර සජ්ජායනා කරන කමඨහන් කියන්නේ මොකද්ද? එතකොට මේ තමන්ගේ ජීවිතේ හිත වඩන කෙලෙස් දුරු කරන කල්පනාවල්. එහෙමයි. ඒතර ප්‍රධාන කමඨහන් හතරක් තියෙනවා. චතුර ආරක්ෂා කියලා කියන මේ ආරක්ෂා අපේ ජීවිතේ රකින්න කරුණු හතර මේක. එහෙමයි. මේ හොඳට වඩලා තියෙනවා නම් ඒක නා මෙලොවත් රකින්න පරලොවත් රකින්න. එහෙමයි ස්වාමීනි. ඔව් පරලොවත් රකින්න මෙලොවත් රකින්න.
කියනවා මරණය විසින් සැනකින් නසා වෙනසා දැමුවේ මාවෙන්නෙකුගේ මරණය ගැන කියන්නට දෙයක් නැතිමය. ලස්සන ලොකුසා මේ පිරිත් පොතේ ලොකුසා සාද පිරිත් පොතේ පාලි සිංහල දෙකම ලස්සනට තියෙනවා. එහෙමයි ස්වාමීනි. පච්චයානංච වේකල්ලයා බාහිරජ්‍යත්තු පද්දවා මරාමෝරා නිමේසාපි මරමානෝ අනුක්කනන්ති. පැවැත්මට උපකාර වන දෙය වෙනස් වී ගිය විට සැනි. සිරුර ඇතුළත හා පිට උයදුරුවේ මතු වන නිති. නිතියෙන් වෙනස් වී හැම ජීවිතය අවසන් කොට ඇසිපිය හෙළන මොහොතින් බිමහෙලාලනු නිසකය. එහෙමයි. මොකද්ද කියන්නේ? එතකොට දැන් අපේ ජීවිතයේ පවතින හේතු වෙච්ච දෙයක් තියෙන මොකක් හරි. දැන් රහතන් වහන්සේලාගේ සමහර දේශනාවල තියෙනවා, භාග්‍යතුන් වහන්සේ දේශනාවෙත් තියෙනවා. ආයුෂයි උණුසුමයි විඥානය තමයි මේ මව කුසේ බැසගන්නේ ඇවිල්ලා. ආයුෂ උණුසුම විඥානය. මේ තුන එකට ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ආයුෂේ අර තීරණය වෙලා ඉවරයි. ඒතර ආයුෂේ තියෙනකන් උණුසුම රැඳිලා තියෙනවා. විඥානේ රැඳිලා තියෙනවා. ඒක කියන්නේ පැවැත්මට උපකාර වෙන දේ වෙනස් වී ගිය විට සැනේ. එතන මොකද වෙන්නේ? ආයුෂ කියන දැන් ක්‍රමක්‍රමයෙන් ගෙවි ගෙවි යනවා දැන් මේ. එහෙමයි. ඒක දැන් හිතන වාහනේට තෙල් ගහනවා අපි ෆුල් ටැංක්. අපි ගහලා දැන් ගමන යනවා දිගට. යන්න පොඩ පොඩ මොකද වෙන්නේ? තෙල් ඉවර වෙනවා. තෙල් ඉවර වෙනවා. එහෙමයි. එතකොට දැන් පැවැත්මට උපකාර ගමනට යන්න උපකාර වෙන දේ මොකද්ද? වාහනේ නෙමෙයි තෙල් ටික. එහෙමයි. දැන් තෙල් ටික ඉවර වෙන්න මොකද වෙන්නේ? ඒක වෙනස් වෙලා ගියාට පස්සේ ස්ටොප් වෙනවා, නතර වෙනවා. ඒ වගේ තමයි කියන සිරුර ඇතුළත හා පිට උයදුරුවේ මතුවන නිතින්. ඒ වගේ මේ ශරීරය ගත්තොත් එහෙම ඇතුළත පිටත මේකේ උයදුරු මතුවෙනවා ටික. ඉන්ධන ඉවර වෙනකොට උයදුරු මතුවෙනවා. එහෙමයි. හරි පුදුමයි ඔය මාත් එක්ක ඔය ළමයි කතා වෙද්දී කිව්වා. ඒතර බලන්න මේ සමහර කට්ටිය මේ තමන්ගේ ආයුෂ ඉවරනකොට අසනීප හැදලා මැරෙනවා. සමහර අය ඇත්තටම වයසට ගිහිල්ලා මේ ආයුෂ අවසන් වෙලා මැරලා යනවා. හදිසි ව්‍යසන ඇවිල්ලා සමහරලාට මැරෙනවා. එහෙමයි. ඒතර ඒ කරා කැන්දගෙන යනවා ඒ කෙනා. ඒ තැන් වලට. සමහර අය හරි පුදුමයි. එහෙම කිසි දෙයක් සකස් වෙන්නේ නැත්නම් Tamanට සීදීවි හානි කරගන්න හිතෙනවා. කාලි ඉවරයි. එහෙමයි ස්වාමීනි. සිරුර ඇතුළත හා පිට උයදුරුවේ මතුවන නිතින් නිතියෙන් වෙනස් වී හැම මොහොතින් මොහොත මේව වෙනස් වී ගිහිල්ලා ජීවිතය අවසන් කොට ටික මොකද වෙන්නේ? අපේ ජීවිතය අවසන් වෙලා යනවා. රජාගේ ජීවිතය අවසන් වෙනවා, සිටුවරුන්ගේ ජීවිතය අවසන් වෙනවා, මැතිවරුන්ගේ ජීවිතය අවසන් වෙනවා. බලයේ තියෙන කෙනාගේ ජීවිතය අවසන් වෙනවා, බලයේ නැති කෙනාගේ ජීවිතය අවසන් වෙනවා. එහෙමයි. ප්‍රසිද්ධ කෙනාගේ ජීවිතය අවසන් වෙනවා, ප්‍රසිද්ධ නැති කෙනාගේ ජීවිතය අවසන් වෙනවා. සල්ලි තියෙන කෙනාගේ ජීවිතය අවසන් වෙනවා, සල්ලි නැති කෙනාගේ ආයුෂය කෙනෙක් අවසන් වෙලා ජීවිතය අවසන් වෙලා යනවා. ඇසිපිය හෙලෙන මොහොතෙන් මොකද වෙන්නේ? අනිත් පැත්තට බිමට දානවා. එහෙමයි. බිමට තමයි දාන්නේ අන්තිමට. සමහරට දාන විදිය සම කරන කෙනෙක් ඇඳට දාන්න පුළුවන්. තේරෙනවනේ? ඇඳට දැම්මත් අන්තිමට වල දාන්නේ කොහෙද? පොළොවේනේ. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? අන්තිමට සමහර කෙනෙක් පුච්චලා හරි වල දාන්නේ කොහෙද? අහසේ නෙවෙයිනේ පොළොවේ. එහෙමයි. එතකොට රජයි කියලා සාමාන්‍ය මිනිස්සයයි කියලා සතෙක් කියලා ප්‍රසිද්ධ වුණා කියලා ප්‍රසිද්ධ වුණේ නැති වුණා කියලා බලවත් වුණා කියලා බලවත් වුණේ නැති වුණා කියලා ලස්සන වුණා කියලා ලස්සන වුණේ නැති වුණා කියලා සල්ලි තිබුණා කියලා සල්ලි තිබුණේ නැති වුණේ නැහැ කියලා නෑ සියලු දෙනාම 2.5 වලක තමයි අන්තිමට ඉන්නේ. එහෙමයි. නැද්ද? එහෙයි ස්වාමීනි. අඩි 2ක් පළල 5ක් දිග. ඔය වල විතරයි කට්ටියට මෙතර වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඔය වලට ඉතින් යනකම් තමයි මේ ඔක්කොම මේ පිණුම් ටික ගහන්නේ අපි කට්ටිය. මෙහෙම හිතා ඉන්නකොට කොච්චර ආශ්චර්යයක්ද මේ කුසල් වඩන්න හිත නැමින් ඉඳ තියෙන්න පුළුවන් නේද කෙනෙක්ගේ. එහෙමයි ස්වාමීනි. පින්වන්ත කෙනෙක්ගේ කුසල් වැඩෙන්න අනිවාර්යෙන් හිත පිහිටවන්න පුළුවන්. බලන්න මේවා හිතට අරමුණු කරවන්න ඕනේ හැමතිස්සෙම මේවා හිතා මානසිකාරය කර මානසිකාරය කර නැවත මානසිකාරය කරන්න එතකොට මොකද වෙන්නේ? ප්‍රමාදයෙන් තියෙන හිත කුසලයට පිහිටනවා. දැන් සමහර අය ඉන්න මේ අහන් ඉඳිද්දි ඒ අහන් ඉන්න කාලේ පුරාවට හිත දැහන්ගත වෙලා තියෙන කට්ටිය ඉන්නවා. සසර පිනක් ඒක. මෙහෙමයි. මේ කාලේ පවා යාගේ තියෙන මොකද්ද? කුසලයේ තුල හිත තියෙන්නේ.
සමහරට මේ බණ ටික අහන් ඉන්නකොට සමහරට කෙනෙක් හිත මේකට සම්වාදින්න පුළුවන්. එහෙමයි. අනේ මේ පින කාටද එතකොට? බණ කියන මට. එහෙමයි ස්වාමීනි. ඒ ධර්ම දාන්න දෙන අනුග්‍රහ කරේ මිනිසුන්ට. එහෙමයි. එතකොට තමන් මෙහි සමහන්සලා හරි හම්බ කරගත් ධනය දිව් මිනිස් ලෝකයාගේ සිත යම් කුසල අරමුණක් තුළ දැහැන්ගත කරන්න නම් වියදම් කරන්නේ. එහෙමයි. කොහොමද මේ පින අනිත් පැත්තට එනකොට තමන් කෑව වගේද? කෑවොත් වැසිකිලි පුරවාවේ. වැසිකිලි එන්නේ නැහැ සංසාරේ පිටිපස්සේ. ගෙවල් දොරවල් හදායි. ඕක පිටිපස්සෙන් එනවත් සංසාරේ. නෑ. යාන වාහන ගනි. දැන් මේ අන්තිමට ඉතුරු වෙන්නේ මං කිව්වා මේ 2.5 වල විතරයි ඉතුරු වෙන්නේ. ඒ ස්වාමීනි. තේරුණානේ? ඒ. ඒතරම ඔය 2.5 වලත් ඉතුරු වෙන්නේ නැහැ. තව අවුරුද්දක් ගියාට පස්සේ ආයෙ ඕක හරලා ඕකෙම වල දානවා තව කෙනෙක්. දැන් අර එක්තරා අවස්ථාවක තියෙන්නේ. එහෙමයි. ඒක බ්‍රාහ්මණී මහා නුගක් ගහර වලක් හරනවා. බුදුරජාණන් වහන්සේ ඇයි කියලා අහනවා. මම මරුණා වල දාන්න කියනවා. අනේ බ්‍රාහ්මණයෝ ඔබ ඔය නමින්ම 14 වතාවක්ම උතුන වල දාලා දිනවා කියනවා. එහෙමයි. දැන් එහෙමනේ සාමාන්‍ය ප්‍රසිද්ධ කනත්වල එහෙමනේ වෙන්නේ. කාලයක් පරුණ නම් ඒ වල බින්දා ඒ වලෙම තව එක්කෙනෙක් වල දැම්මා. එහෙමයි. දැන් ඉස්සරහට එන්නේ මේ කම්මැලි ලෝකයක් එන්නේ කොහොමද? ඕකට නවීන ක්‍රම හොයාගනි. දැන් පිටරට වල තියෙන 2.5ක් නැහැ දැන්. එහෙමයි. 2.5 නැහැ මුට්ටියක් වල දාන්න ප්‍රමාණයට විතරයි ඉඩ දෙන්නේ. එහෙමයි. පිච්චුවා ආදාහනාගාරයක් තියෙනවා. ඒකට දැම්ම පිච්චුව මම මේ අලු ටික ගත්ත මේ වගේ මේ කෝප්පයකට දැම්මා. ඒක වල දාන්න පුළුවන් විදිහේ අඩියක්වත් නැහැ මං හිතන හැටියට. එහෙමයි ස්වාමීනි. අහෝ මේ සියලු ජීවිතවලට ඔච්චර ඉරණම. මේ ඉන්න කාලේ ඉරිසියාකම් කර කර වෛරකම් කර කර ක්‍රෝධකම් කර කර අහෝ ඉන්නවා. එහෙමයි. බලන්න මේ ධර්ම දාණයෙන් දැන් මේ වෙලාවේ තමන් මේ සල්ලි ටික අතහැරලා දාලා දැන් මේ කී දෙනෙක් මේ බණපද අහලා හිත පහන් කරගන්නද? අප්‍රමාදී වේද? කුසල් උපදවා ගනින්ද මේ මොහොතේ? මේ පින එන්නේ නැද්ද සසරට? එක ජීවිතයක් නෙවෙයි, දෙකක් නෙවෙයි, තුනක් නෙවෙයි. සමහරවිට ත්‍රිවිධ රත්නේ විශේෂීකරණේ පින්කම් වලින් සමහරවිට නිවන් දකින ජාති දක්වා තමන්ගේ ජීවිතේ සූපත් කරමින් සැපවත් කරමින් පිටපස්සේ. එහෙමයි. ඒ නිසා අපි පින්වත් සියලු දෙනාට මෙවන් දුර්ලභ පුණ්‍ය සම්පatti නැවත නැවත රැස් කරන්නට කුසල සම්පatti මෙවන් උපදවා ගන්නට ධර්ම ශ්‍රවණය කරන්නට හිත පිරිසුදු කර ගන්නට මේ පුණ්‍ය සම්පatti එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම මරණ සතිය පිළිබඳව හිත භාවිත කරමින් ධර්මයේ උනන්දු වන ආකාරය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මයේ අද දවසෙත් අපට අනුකම්පාවෙන් අපේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරුවන සමා කොටගෙන අපි වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වේලාව උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපොත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මීට වසර 2කට පෙර මිය පරලෝකීය එච්.එම්. සමරකෝ මහත්මයාට දෙපාර්ශවයේම මිය පරලෝකීය දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සමර නිවස වැලිමඩ පාර අඹේගොඩ බණ්ඩාර යන ලිපිනේ පදිංචි පින්වත් එස්.කේ.එම්. අනුලා කුලතුංග පින්බර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා එක රාශිය වෙලා තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. විශේෂයෙන් සක්දෙවිඳුන් මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ඒ වගේම විරූඪ විරූපාක්ෂ වෛස්තරණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන් මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. සෙම්පති දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසඹ දෙවියන්, ඒ වගේම තමයි සම්බුදු සසුන සුරකින්න හිත් පහන් කරගෙන සිටින සියලු දෙවිවරු, ඒ වගේම ධාතුන් වහන්සේලා සුරකින්න ශ්‍රී මහා බෝරාජාණන් වහන්සේ සුරකින්න සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ඒ වගේම විස්කම් දේවපුතු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට සලසා දෙත්වා. සදහැවත් ගිහි පිරිසට රැකවරණය සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.
ඒ වගේ මීට වාසර 2කට පෙර මිය පරලෝකීය එච්.එම්. සමරකෝන් මහත්මයා දෙපාර්ශ්වයේ මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരിക මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ශාසනික මෙහෙවර කරගෙන යන්නට තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. එස්.කේ. මනුලා කුලතුංග මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම නිරතුරු කල්න මිතුරු ඇසුර ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. දායකත්වයේ දරු සියලු දෙනාගේ පවුල් සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන මීට වසර 2කට පමණ පෙර මිය පරලොව යන්නට යෙදුන එච්.එම්. සමරකෝන් මහත්මයාට සහ දෙපාර්ශ්වයේම මිය පරලොව ගිය දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂා ඇතිව සමර නිවස වැලිමඩ පාර අඹේගොඩ බණ්ඩාරවිල යන ලිපිනේ පදිංචි පින්වත් එස්.කේ.එම්. අනුලා කුලතුංග මහත්මිය ප්‍රධානයේ පින්වන්ත හැමදෙනා අපි ඊටාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින ඇති ඔබ හැමදෙනාම සමග. ඉතින් පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න පින්වත් ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත පිණිස දහම් සාකච්ඡා යලි රැගෙන අපි ඔබ නැවත මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.